කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ. ඉතින් දරුවනේ සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් වාසනාවන්. ඔගොල්ලෝ සියලු දෙනාම මගේ සිසිර ඇකඩමි YouTube එඩියුකේෂන් channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දරුවනේ අපිට කවදාකවත් මනුස්සකම කියන එක මිල මුදලට ගන්න බෑ. ඉතින් අපි කරන හැම දෙයකම මනුස්සකම තමයි මූලික වෙන්නේ. මනුස්සකම අපිට ඒක ලාභයක් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම තව කෙනෙක්ගේ හිත ප්‍රතිවීම් කරන්නේ නැතුව මනුස්සකමින් අපි වැඩ කරන්න පුරුදු වෙමු. ඒක අපිට තියෙන අපේ ජීවිතයට තියෙන හොඳ ලාභයක්. ඉතින් අද මම ප්‍රතිශත පාඩමයි ඔයගලන්ට පටන් ගන්නට යන්නේ. ඉතින් මගේ channel එක සිසිර ඇකඩමි YouTube එඩියුකේෂන් channel එක ඔයගොල්ලන්ගේ හිතවත් හිතවතියන් අතරේ නෑද හිත මිතුරන් අතරේ මගේ channel එකේ link එක ලබා දීලා ඒ දරුවන්ටත් ඉගෙන ගන්නට අවස්ථාවක් සලසා දෙන මෙන් මම ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වගේම like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ බලලා මම ඒකට හරි ආසයි. මට ඒක මගේ මේ වැඩ කටයුතු වලට ශක්තියක් ධෛර්යයක් වෙනවා. ඉතින් දරුවනේ අපි අපේ ප්‍රතිශත පාඩමේ අපි අද කතා කරන්න යන්නේ මේ ලාභේ මුල පාඩමේ මුල ලාභය පිළිබඳව තමයි. ඉතින් අපි දැන් අපේ පාඩමට අපි යමු. මොකද්ද දරුවනේ ලාභයක් ලැබෙනවා යම් ගනුදෙනුවකදී ලාභයක් ලැබෙනවා අලාභයක් ලැබෙනවා කියන්නේ? ලාභයක් ලැබෙනවා කියන්නේ නිකන් වාසියක් නේද? ගනුදෙනුවෙන් ලැබෙන අපිට වාසියක්. ඒ කියන්නේ අපි මොනවා හරි භාණ්ඩයක් කාගෙන් හරි මිලදී අරගෙන ඒක විකුණන්නත් පුළුවන්. ඒ වගේම අපි විසින් මොනවා හරි නිෂ්පාදනය කරලා විකුණන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අපි මිලදී අරගෙන වික්කත් අපි නිෂ්පාදනය කරලා වික්කත් අපිට වාසියක් ඒ කියන්නේ ලාභයක් වෙනවා කියලා කියන්නේ කොහොමද? එහෙමනම් අපි අරගෙන විකුණනවා කියලා. අපි ගන්නවා යම් මුදල රුපියල් 500කට ගන්නවා. මට මේකෙන් ලාභයක් ලැබෙන්න නම් මම මේක විකුණන්න ඕනේ 500ට වඩා වැඩි මුදලකට නේද? එතකොට මේ අපිට ලාභයක් ලැබෙන්නේ වාසියක් ලැබෙන්නේ. එහෙමනම් ලාභය කියන්නේ විකුණන මුදල වැඩි වෙන්න ඕනේ, ගත්ත මුදල අඩු වෙන්න ඕනේ. එහෙමනම් අපිට ලාභය හොයන්න පුළුවන් විකුණුම් මිලෙන් අඩු කරන්න ඕනේ ගත් මිල. එතන ගත් මිල කිව්වහම එතන අරගෙන විකුණනවා නම් ගත් මිල, නිෂ්පාදනය කරලා විකුණනවා නම් නිපැයුම් මිල. විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරාම තමයි අපිට ලාභය ලැබෙන්නේ. එහෙමනම් අලාභයක් ලැබෙනවා කියන්නේ මොකද්ද? අපිට අවාසියක් වෙනවා. ඒ කියන්නේ මම අපි තුමු රුපියල් 500කට මම ගන්න භාණ්ඩය මට අලාභයක් වෙනවා නම් මම ඒක විකුණන්න ඕනේ ඊට වඩා අඩු මුදලකට. නේද? 500ට වඩා අඩු මුදලකට වික්කොත් තමයි මට අලාභයක් වෙන්නේ. එහෙමනම් එතනදී අලාභය හොයන්නේ කොහොමද? ඒතර ගත් මිලනේ වැඩි, විකුණුම් මිලනේ අඩු. ඒ වෙලාවට අපි අලාභය හොයන්නේ ගත් මිලෙන් විකුණුම් මිල අඩු කරලා. අලාභය හොයන්නේ නම් එතකොට ගත් මිලනේ වැඩි. ඒකෙන් අඩු කරනවා විකුණුම් මිල. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ලාභයක් තියනවද අලාභයක් තියනවද කියලා බලන්න. විකුණුම් මිල වැඩි නම් ගත් මිලට වඩා එතන තියෙන්නේ ලාභයක්. විකුණුම් මිල අඩු නම් ගත් මිලට වඩා එතන තියෙන්නේ අලාභයක්. දැන් පැහැදිලිද? එහෙනම් අපි බලමු මෙතන මම පොඩි වගුවක්කට සකස් කරා මේක පැහැදිලි කරන්නට. බලන්න අත්ඔරලෝසුවක් ගත් මිල රුපියල් 500. එහෙම නැත්නම් නිෂ්පාදන මිල රුපියල් 500. අපි අරගෙන විකුණනවා කියලා මේ සියලු ගන්නම අරගෙන විකුණනවා කියලා හිතුවා. නැත්නම් නිෂ්පාදනය කරලා වික්කයි කියලා හිතුවත් කමන්නේ. අරගෙන විකුණනවා. හැබැයි බලන්න අරගෙන තියෙන්නේ 500ට විකුණලා තියෙන්නේ 750ට. එහෙනම් එතන තියෙන්නේ මොකද්ද?
500ට අරන් 750ට වික්කනම් එතන තියෙන්නේ වාසියක් නේද? ලාභයක්. එහෙනම් ලාභේ රුපියල් කීයද? 500ට වඩා 750 ලොකුයිනේ. එහෙනම් ලාභය ඇවිල්ලා රුපියල් කීයද? 500ට 750න් 500න් අඩු කරන්න රුපියල් 250යි. එතන තියෙන්නේ ලාභයක්. ලාභය රුපියල් 250. ඊළඟට අපි බලමු රුපියල් 1200කට අරගෙන පාසල් බෑගේ 1200කට අරගෙන ඒ වෙලෙන්දා විකුණලා තියෙන්නේ 1050කට. ඒ කියන්නේ ගත්තට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි විකුණලා තියෙන්නේ. මොකක් හරි කේස් එකක් ඇති නේද? එක්කෝ ඩැමේජ් එකක් හරි මොකක් හරි තියෙන හින්දා මින්සරේ දීලා දැම්මා 1050කට. ඒ කියන්නේ ගත් මිල වැඩි, වික්ක මිල අඩුයි. අලාභයක් තියෙන්නේ. අලාභය කීයද? 1200න් 1050ක් අඩු කරන්න ඕනේ නේ. කීයද? 1050ට 50ක් එකතු කරාම 1100යි. තව 100ක් එකතු කරාම 1200. කියන්නේ රුපියල් 150යි. 1200න් 1050ක් අඩු කරාම රුපියල් 150. ඒ මොකද්ද? අලාභය. අලාභය රුපියල් 150යි. හරි නේද? 1050ට 150ක් එකතු කරාම 1200යි නේ. හරි. ඊළඟට ගණක යන්ත්‍රය. ගණක යන්ත්‍රය මෙයා අරගෙන විකුණලා තියෙන්නේ 1800ක. එයාට හැබැයි ලාභයක් ලැබිලා තියෙනවා. 1800කට වික්කහම රුපියල් 300ක ලාභයක් ලැබිලා තියෙනවා. එහෙනම් මෙයා මේක අරන් තියන්නේ කීයටද? අරන් තියන්නේ කීයටද? එයාට ලැබිලා තියෙන 1800කට වික්කහම රුපියල් 300ක ලාභයක්. එහෙනම් අනිවාර්යෙන් මේකට වඩා ගත් මිල වැඩි වෙන්න ඕනේ නේ. ගත් මිල වැඩි වෙන්න ඕනේ, විකුණුම් මිල අඩු වෙන්න ඕනේ. ලාභයක් ඇති වෙන්න. හොඳට කල්පනා කරන්න. ගත් මිල අඩු වෙන්න ඕනේ. විකුණුම් මිලයි වැඩි වෙන්න ඕනේ ලාභයක් ඇති වෙන්න නන්නේ. ගත් මිල අඩු වෙන්න ඕනේ, විකුණුම් මිල වැඩි වෙන්න ඕනේ. එතකොටනේ ලාභයක් ඇති වෙන්නේ. ලාභය කීයද? 300යි. එහෙනම් මෙයා මේක අරන් තියෙන්නේ කීයද? රුපියල් 1500කට. 1500කට අරගෙන 1800කට වික්කහම තමයි රුපියල් 300ක ලාභයක් එයාට තියෙන්නේ. එහෙනම් මේක අරන් තියෙන්නේ රුපියල් කීයටද? 1500ට. අරන් 1800ට විකුණලා තියෙනවා. ඊළඟට බලන්න අලාභයක් තියෙනවා රුපියල් 50ක. එයා අරන් තියෙන්නේ 350ට. 350ට අරන් එයා වික්කහම එයාට රුපියල් 50ක් අලාභයි. රුපියල් 50ක් අලාභයි කියන්නේ ඊට වඩා අඩු මුදලකට එයා විකුණන්න ඕනේ නේ. රුපියල් 50ක් අඩුවෙන් තමයි විකුණලා තියෙන්නේ. ඒකනේ අලාභය රුපියල් 50යි. එහෙනම් විකුණලා තියෙන්නේ කීයද? රුපියල් 300ට. 350ට අරගෙන 300ට වික්කහම තමයි රුපියල් 50ක් අලාභ වෙන්නේ. එයා විකුණලා තියෙන්නේ රුපියල් 300ට. හරිනේ? 300ට. ඊළඟට බලන්න කුඩයක්. එයා අරන් තියෙනවා 600ට. කුඩයක් 600ට අරගන්න. එයා විකුණලා මේ ගනුදෙනුවේදී ආඩ සිදු වෙලා තියෙන්නේ රුපියල් 100ක අලාභයක්. එතකොට එයා අනිවාර්යෙන් අලාභයක් රුපියල් 100ක ඇති වෙන්න නම් එයා මොකද කරන්න ඕනේ? මෙයා මේ ගත්තු ගන්නට වඩා අඩුවෙන් තමයි දීලා තියෙන්නේ. කීයක් අඩුවෙන්ද දීලා තියෙන්නේ? රුපියල් 100ක්. එහෙනම් මෙයා මේක විකුණලා තියෙන්නේ රුපියල් 500ට. එතකොට යාට බලන්න රුපියල් 600ට නම් 500ට වික්කාම රුපියල් 100ක් අලාභ වෙලා තියෙනවා. දැන් මම හිතන්නේ පැහැදිලි ඇතිනේ. තව එකක් බලමු. සෙරප්පු කුට්ටම. එයා සෙරප්පු කුට්ටම වික්කහම 700ට. එයාට ලාභයක් තියෙනවා රුපියල් 150ක. එහෙනම් එයා අරගෙන තියෙන මුදල අඩු වෙන්න ඕනේ, වික්ක මුදල වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි ලාභය 150ක් ලැබෙන්නේ. එහෙනම් කීයක්ද මෙතන එයා අරන් තියෙන්නේ කීයකටද? ඈ? ඒ කියන්නේ 700ට වඩා රුපියල් 150ක් අඩුවෙන් තමයි අරන් තියෙන්නේ. 700න් 100ක් අඩු කරාම 600යි, තව 50ක් අඩු කරාම 550යි. එයා රුපියල් 550කට අරගෙන තමයි 700කට විකුණලා තියෙන්නේ. එතකොට එයාට ලාභය රුපියල් 150ක් එනවා. දැන් හරිද? එතකොට ඔයගොල්ලන්ට මං හිතන්නේ මේ ලාභය සහ අලාභය ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වුණා. ලාභය ගන්නෙ කොහොමද? විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරලා. අලාභය ගන්නෙ කොහොමද? ගත් මිලෙන් විකුණුම් මිල අඩු කරලා. අපි බලමු තව දුරටත් මේ ලාභ අලාභ පිළිබඳව තව ඉදිරියට සාකච්ඡා කරලා.
දැන් අපි බලමු දැන් අපි ලාභය හොයන හැටි අලාභය හොයන හැටි අපි ඉගෙන ගත්තනේ. එහෙමනම් අපි බලමු දැන් ලාභ ප්‍රතිශතය හොයන හැටි සහ අලාභ ප්‍රතිශතය හොයන හැටි. මොනවා ඒ හරි ප්‍රතිශතයක් හොයන්න දුන්නොත් ඔයගොල්ලෝ මොකද කරන්නේ? මොකක් හරි එක ප්‍රතිශතයක් හොයන්න දුන්නොත් අපි කරන්න ඕනේ දේ මොකද්ද? අපි කරන්න ඕනේ මොකක් හරි භාගයක් ලියාගෙන හරේලා වෙසයි. භාගයක් ලියාගෙන ඒක 100%න් ගුණ කිරීම. එහෙමනම් අපි බලමු මොකද්ද මේ භාගය කියලා. ලාභ ප්‍රතිශතය හොයනකොට ඒ ගනුදෙනුවේදී සිදුවෙච්ච ලාභය අපි හොයාගන්න ඕනේ. දැන් ලාභය හොයන ඉගෙනුවනේ. ලාභය අනිවාර්යෙන් බෙදන්න ඕනේ ළමයි ගත් මිලෙන්. ඒ කියන්නේ අපි අරගෙන විකුණනවා නම් ගත් මිලෙන් නිෂ්පාදනය කරලා විකුණනවා නම් නිපැයුම්. ඒ කියන්නේ ලාභය බෙදන්න ඕනේ ගත් මිලෙන් හෝ නිපැයුම් මිලෙන්. හරිද? කොයි වෙලේවත් යටට ඒ කියන්නේ හරයට ගත් මිල හෝ නිපැයුම් මිල ගන්න. විකුණු මිලෙම යටට ගන්න එපා. හොඳටම මතක තියාගන්න. ලාභය ගත් මිලෙන් අපි හිතමු ගත් මිල කියලා අරන් විකුණනවා කියලා. ලාභය ගත් මිලෙන් බෙදලා ඒක 100%න් ගුණ කරාම අපිට ලැබෙන්නේ ලාභයේ ප්‍රතිශතය. අලාභයේ ප්‍රතිශතය යන්නත් එසේමයි. අපි මේ ගනුදෙනුවේදී වෙච්ච අලාභය අපි හොයාගන්න ඕනේ. ඒ අලාභය බෙදන්නේ මොකෙන්ද? ගත් මිලෙන්. එහෙම නැත්නම් අලාභය බෙදන්නේ නිපැයුම් මිලෙන්. අරගෙන විකුණනවා නම් ගත් මිලෙන්, නිෂ්පාදනය කරලා විකුණනවා නම් නිපැයුම් මිලෙන්. අලාභය ගත් මිලෙන් බෙදලා 100%න් ගුණ කරන්න. එහෙම නැත්නම් අලාභය නිපැයුම් මිලෙන් බෙදලා 100%න් ගුණ කරන්න. රයිට්? හරිම පහසුයි. ලාභේ හෝ අලාභේ ප්‍රතිශතය. දැන් මට කියන්න අපි යම් භාණ්ඩයක් 500ට අරගෙන 600ට වික්කොත් 500ට අරන් 600ට වික්කොත් තියෙන්නේ ලාභයක්ද අලාභයක්ද? 500ට අරන් 600ට වික්කොත් ලාභයක් රුපියල් කීයකද? රුපියල් 100ක ලාභයක් නේද? එහෙනම් මෙතනදී අපිට ලැබෙනවා ලාභය සමානයි රුපියල් 100. එහෙමනම් දැන් අපි හොයන්න යන්නේ ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය හොයනකොට එතකොට මොකද කරන්න ඕනේ? මෙන්න මේ ලාභය අපි බෙදන්න ඕනේ මේක ගත් මිලෙන් තමයි බෙදන්න ඕනේ. 500ෙන් බෙදන්න ඕනේ. තේරුණාද? ලාභය බෙදන්න ඕනේ ගත් මිලෙන්. ගත් මිල 500යි ගුණ කිරීම 100ට 100. බලන්න 100ට 100ෙන් ගුණ කරාම ප්‍රතිශතයකට හරවන්න පුළුවන්. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. පහේ ඒවා තියෙනවා 10ට 2යි බිංදු 20ක් තියෙනවා. උත්තරය කීයද? 120ක ලාභ ප්‍රතිශතයක් තියෙනවා මේ ගනුදෙනුවේදී. එහෙමනම් අපි බලමු මේ ගනුදෙනුව. එයා අරන් තියෙන්නේ රුපියල් 800කට. හැබැයි යාට විකුණන්න පුළුවන් වෙලා තියෙන්නේ භාණ්ඩේ රුපියල් 600කට. අපිට පැහැදිලිවම පේනවා 800ට අරගත්තු එකක් 600ට වික්කොත් අවාසියක්නේ. අලාභයක් තියෙන්නේ. එහෙනම් මේකේ අලාභය කීයද? අලාභය සමානයි රුපියල් කීයද? අලාභය රුපියල් 200යි. 200ක අලාභයක් තියෙන්නේ. එහෙනම් අපි හොයන්නේ කොහොමද? අලාභයේ ප්‍රතිශතය. අලාභයේ ප්‍රතිශතය හොයන්නේ අලාභය දැන් අපි රුපියල් 200ක් කියලා හොයාගත්තා. අලාභය බෙදන්නේ මොකෙන්ද? අනිවාර්යෙන් ළමයි අලාභය බෙදන්නේ ගත් මිලෙන්. මතක තියාගන්න. අලාභය බෙදන්නේ ගත් මිලෙන්. රුපියල් 800ෙන් බෙදනවා. 800ෙන් බෙදලා මේක 100%න් ගුණ කරනවා. දැන් ඉතින් මේක අපි සුළු කරලා ගමු. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. හරියටම 8ෙන් කැපෙනවද? 200. 8 ඒවා දෙකක් 16යි 4ක් ඉතුරුයි 40ට 8 ඒවා 5යි. හරියටම 8ෙන් කැපෙනවා. උත්තරය 125ක් අපිට ලැබෙනවා. 125ක් ලැබෙනවා. ඉතින් එහෙමනම් මෙන්න මෙහිමයි යම් ගනුදෙනුවකදී ලාභයේ ප්‍රතිශතය සහ අලාභයේ ප්‍රතිශතය හොයන්න. ලාභය අනිවාර්යෙන් බෙදන්න ගත් මිලෙන් ගුණ කරන්න 100%න්. අලාභය බෙදන්න ගත් මිලෙන් ගුණ කරන්න 100%න්. ඒක අරන් විකුණනවා නම් ගත් මිලෙන් බෙදන්නේ
නිෂ්පාදනය කරලා විකුණනවා නම් බෙදන්නේ නිපැයුම් මිලේ. දැන් හරියද පැහැදිලිද? දැන් අපි ගනුදෙනු ටිකක් බලමු. ඔව් දරුවනේ දැන් අපි බලමු මෙන්න මේ වගේ ගැටලුවක් වෙලෙන්දෙක් ඉන්නවා. මේ වෙලෙන්දා කිලෝග්‍රෑම් එකක් රුපියල් 60 බැගින් 1 කිලෝග්‍රෑම් එකක් රුපියල් 60 බැගින් බෝංචි කිලෝග්‍රෑම් 50ක් මිලදී ගන්නවා. අපි තුන් පොලේ යන වෙලෙන්දෙක් කියලා. එයා කිලෝග්‍රෑම් 50ක් රුපියල් 60 ගානේ ගන්නවා. අරගෙන එයා දැන් පොලේ වෙළඳාම් කරනවා. පළමු දිනේදී මේ ඔක්කොම ටික විකුණ ගන්න බෑ. පළමු දිනේදී එයා විකුණනවා 1 කිලෝග්‍රෑම් එකක් රුපියල් 75 ගානේ. 1 කිලෝග්‍රෑම් එකක් රුපියල් 75 ගානේ කිලෝ 22ක් විකුණනවා. හරි. එහෙමනම් මම අහන දෙවෙනි දිනේ ඉතිරි ටික කියලා කියන්නේ 50න් 22ක් අඩු කරාම තව 28ක් ඉතුරු වෙනවා. ඉතිරි දිනේදී රුපියල් 70 ගානේ ඉතිරි කිලෝග්‍රෑම් 28 විකුණනවා. කොහොම තමයි ගානේ තියෙන්නේ. එතකොට මම ප්‍රශ්න දෙකක් අහනවා. පළමු දිනේදී එයාට ලාභය කොච්චරද? දෙවෙනි දිනේදී එයාට ලාභය කොච්චරද? එතකොට අපි කොහොමද මේක හදන්නේ? එයා මේ බෝංචි කිලෝ එකක් ගන්න රුපියල් 60ටනේ. එයා පළමු දිනේදී එයා විකුණන හැම කිලෝග්‍රෑම් 22ම එයා විකුණන්නේ රුපියල් කීය ගානේද? 75 ගාන. ඒ කියන්නේ එයා පළමු දිනේ විකුණන හැම කිලෝග්‍රෑම් එකකින්ම එයාට රුපියල් කීයක ලාභයක් තියෙනවද? හැම කිලෝග්‍රෑම් එකකින්ම රුපියල් කීයක ලාභයක් තියෙනවද? 60ට අරන් 75ට විකුණනවා. රුපියල් 15ක ලාභයක් තියෙනවා. එතකොට රුපියල් 1 කිලෝ එකකින් ලාභය 1 කිලෝග්‍රෑම් එකකින් ලාභය රුපියල් කීයද? 15යිනේ. එතකොට මෙයාගේ ලාභය වෙන්නේ මුල් ලාභය වෙන්නේ කොච්චරද එතකොට? පළමු දිනේ මුල් ලාභය වෙන්නේ මෙයා කිලෝග්‍රෑම් 22ක් විකුණනවා. එහෙනම් රුපියල් 15 ඒවා 22ක් එයාට ලාභ තියෙනවා. 15 ඒවා 22ක්. මුළු ලාභය රුපියල් කීයද බලමු. 15 2 30 බිඳුව දැම්ම 3ක් ඉතුරුයි. 15 2 30යි 3යි 33. එයාට පළමු දිනේ රුපියල් 330ක ලාභයක් එනවා. එයා දෙවෙනි දිනේදී දැන් මොකද කරන්නේ? එයා අර 60ට ගත්තු බෝංචි කිලෝ එක එයා විකුණන්නේ කීය ගානේද? රුපියල් 70 ගානේ 1 කිලෝ එකක් විකුණන්නේ. එහෙනම් එයාට දෙවන දිනේ 1 කිලෝග්‍රෑම් එකකින් ලාභය කොච්චරද? 1 කිලෝග්‍රෑම් එකකින් ලාභය වෙනවා රුපියල් කීයක්ද? 60ට අරන් 70ට විකුණන්නේ රුපියල් 10යි ලාභෙනේ. 1 කිලෝග්‍රෑම් එකකින් ලාභය රුපියල් 10 නම් එයාගේ මුළු ලාභය වෙන්නේ දෙවෙනි දිනේ කොච්චරද? දෙවෙනි දිනේ මුළු ලාභය වෙන්නේ එයා කිලෝග්‍රෑම් කීයක් විකුණනවද? 1 කිලෝකින් රුපියල් 10 ගානේ යන්න තියෙනවා කිලෝග්‍රෑම් 28ක් විකුණනවා. එහෙනම් රුපියල් කීයක් එනවද කියලා බලන්න. මේ 28 10න් ගුණ කරන්න ඕනේ. උත්තරය රුපියල් 280ක් එනවා. එතකොට දෙවෙනි දිනේදී යාගේ ලාභය රුපියල් 280යි. එහෙමනම් දින දෙකේදීම මුළු ලාභය කොච්චරද? දින දෙකේදීම මුළු ලාභය. දින දෙකේදීම මුළු ලාභය හොයන්න පළවෙනි දිනේ ලාභයයි දෙවෙනි දිනේ ලාභයයි මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. එතකොට 330ට තව එකතු කරන්න ඕනේ 280ක්. බිඳුවයි 8යි 3යි 11න් එක දැන් එකක් ඉතුරුයි 3යි 2යි 5යි 1යි 6යි. එයාට මේ බෝංචි කිලෝ 50 විකුණලා ලැබෙන්නේ රුපියල් 610යි. හරි. රුපියල් 610ක ලාභයක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ රුපියල් 610 ඇවිල්ලා අර කිලෝ 50ෙන්ම ලැබෙන මුළු ලාභෙන්නේ. මෙතන කිලෝ 22කින් ලාභය දිනවා. අතන ඉතිරි කිලෝ 28 ලාභය දිනවා. මේ කිලෝග්‍රෑම් 50ම විකුණලා ලැබිච්ච මුළු ලාභය තමයි මේ තියෙන්නේ. ඉතින් එහෙනම් මේ ගනුදෙනුවේදී වෙච්ච ලාභ ප්‍රතිශතය අපෙන් ඇහුවොත් අපි මොකද කරන්නේ? අපි බෙදන්න ඕනේ දින දෙකේදීම ලැබිච්ච ලාභ ප්‍රතිශතය ඇහුවොත් රුපියල් 610 ලාභ ප්‍රතිශතය හොයන්න
අපි හොයන්න මොකද කරන්න ඕනේ? දවස් දෙකේදීම ලැබිච්ච ලාභය 610යි. මේක බෙදන්න ඕනේ මේ බෝංචි කිලෝ 50ක් ගන්න ගිය ගත් මිලෙන් තමයි බෙදන්න ඕනේ. කිලෝ 50 ගත් මිල හොයන්න නම් මොකද කරන්න ඕනේ? මේ 60යි 50යි ගුණ කරන්න ඕනේ. 1 කිලෝ එකක් 60 ගානේ කිලෝ 50ක් ගත්තානේ. එහෙනම් අපි ඒක හොයා ගන්න ඕනේ. 60 50න් ගුණ කරලා එන උත්තරේ හොයා ගන්න ඕනේ. කීයද එන්නේ බලන්න. බිංදු මෙතන බිංදු දෙකක් තියෙනවා. 60 බිංදුවයි 50 බිංදුවයි. ඒතර 6ක් 5 තියයි. එතකොට මේ බෝංචි කිලෝ 50 ගන්න මෙයාට ගිහිල්ලා තියෙන්නේ රුපියල් කීයක්ද? 3000ක්. දැක්කද? ලාභ ප්‍රතිශතය ඇහුවොත් මුළු ලාභය බෙදන්න ඕනේ. බෝංචි තෝගේ ගත් මිල වෙන්නේ රුපියල් 3000න් බෙදන්න ඕනේ. රුපියල් 3000න් බෙදලා ගුණ කරන්න ඕනේ 100%. ඉතින් ඔතනින් මා අච්චු පොතේ ඔයගොල්ලන්ගේ පන්ති පොතේ මේ කොටස අහන්නේ නැහැ. මම දැන් ඔයගොල්ලන්ට ලාභ ප්‍රතිශතය හොයන හැටි කියලා දීලානේ තියෙන්නේ දැන්. ලාභය ගත් මිලෙන් බෙදලා 100% ගුණ කරන්න. ඉතින් මම ඒකෙන්ද මේ ගානට එම කොටසත් ඇතුළත් කරනවා. බලන්න මුළු ලාභය 610ක් ආවා. එතකොට මේ බෝංචි තෝගේ ගත් මිල වෙන්නේ 60 කිලෝ එකක් 60 ගානේ කිලෝ 50ක් නේ ආගත්තේ. ඒතර 60 50න් ගුණ කරාම 3000න් බෙදුවා ගත් මිලෙන් බෙදුවා බෝංචි කිලෝ 50. ඒතර මේක 100%න් ගුණ කරාම මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. එතකොට 61 3ෙන් බෙදුවාම 61ට 3 ඒවා තියෙනවා 20ක්. 3 ඒවා 20ක් 60යි එකක් ඉතුරුයි. දශමදිත් තියලා 10ට 3 ඒවා 3ක් 9 එකක් ඉතුරුයි. ආයෙත් 10ට 3 ඒවා 3යි. ඔය විදිහට අපිට 61 3ෙන් බෙදලා උත්තරේ ගන්න පුළුවන්. හැබැයි දශම වලින් එන්නේ උත්තරේ 120.3 තමයි මෙව ගන්න දෙන්නේදී. එයාගේ ලාභ ප්‍රතිශතය ආසන්න වශයෙන් 20%ක් විතර නේද? right. අපි බලමු මෙන්න මෙහෙම තව වෙලෙන්දෙක් ගැන කතා කරමු අපි. මේ වෙලෙන්දා ඇපල් ගෙඩියක් රුපියල් 25 බැගින් අරගෙන. ඇපල් ගෙඩි කීයක් ගන්නවද? ඇපල් ගෙඩි 200ක් මිලට ගන්නවා. ඇපල් ගෙඩියක් රුපියල් 25 ගානේ ඇපල් ගෙඩි 200ක් මිලට ගන්නවා. එයා අරගෙන මේ ටික ඔක්කොම විකුණනවා. ඇපල් ගෙඩි 200ම විකුණනවා. විකුණලා ඒ සියල්ල විකිණීමෙන් එයාට ලැබෙනවලු රුපියල් 1000ක ලාභයක්. අපෙන් අහන ප්‍රශ්නය මොකද්ද? ඇපල් ගෙඩියක විකුණුම් මිල කීයද? එතකොට මෙයා 25 ගානේ ගෙඩි 200ම විකුණනවා. විකුණලා ඉවරනාට පස්සේ බැලුවා මෙයාට රුපියල් 1000ක ලාභයක් තියෙනවා. හොඳයි අපි ගෙඩියක් වික්ක මිල හොයන්නට කලින් එකපාරම මේක හොයන්න බෑ. අපි මේ දීලා තියෙන තොරතුරු වලින් අපිට හොයාගන්න පුළුවන් මොනවද කියලා බලමු. අපිට හොයාගන්න පුළුවන් නේද මෙයාට මේ ඇපල් තොගේ ගන්න ගිය මුදල. ඇපල් තොගේ ගත් මිල හොයාගන්න පුළුවන්. ඇපල් තොගය ගත් මිල හොයාගන්න පුළුවන් නේද? ඇපල් තොගේ අරගත්තේ එක ගෙඩියක් 25 ගානේ ගෙඩි 200 මෙයා 200ක් ගත්තානේ. එහෙනම් 200 ගුණ කිරීම 25. එයාට මේ ඇපල් තොගේ අරගන්න ගිහිල්ලා තියෙනවා. අපි 200න් ගුණ කරනකොට කොහමද? අගට බිංදු දෙකක් දාලා දෙකෙන් ගුණ කරමු. දෙවරක් 25 50. එතකොට මෙයාට රුපියල් 5000ක් ගිහිල්ලා තියෙනවා මේ ඇපල් තොගේ ගන්න. ඉතින් මේ අරගත්තු ඇපල් තොගය මෙයා විකුණලා රුපියල් 1000ක් ලාභයි නේද? එතකොට එහෙනම් මෙයා මේ ඇපල් තොගේම විකුණලා තියෙන්න ඕනේ රුපියල් 1000ක් ලාභ ලැබෙන්න නම් එයා රුපියල් කීයකටද මේ ඇපල් තොගේ විකුණලා තියෙන්නේ? 5000ක් මුළු වේදම ගියානේ ගන්න. එහෙනම් මෙයා මේ තොගේම විකුණලා තියෙන්න ඕනේ රුපියල් 6000කට නේ. එතකොටනේ 1000ක් ලාභ. එම නිසා ඇපල් තොගය විකුණු මිල වෙන්නේ මේ 5000ට 1000ක් එකතු කරන්න ඕනේ. මේ 5000ට 1000ක් එකතු කරාම එයා විකුණලා තියෙන්න ඕනේ රුපියල් කීයටද? 6000ට. එතකොට ඇපල් තොගය විකුණලා තියෙන්න ඕනේ 6000ට. මෙයා ගෙඩි කීයක් වික්කද? ගෙඩි කීයක් වික්කද? ඒ ගාටු 200ම වික්කනේ. එහෙනම් ගෙඩි 200 විකුණපු මුදල තමයි මේ තියෙන්නේ. එහෙනම් ගෙඩියක් විකුණපු මුදල හොයන්න පුළුවන් නේද? එම නිසා ගෙඩියක්
විකුණු මිල ගෙඩියක් විකුණු මිල හොයන්න මොකද කරන්න ඕනේ? ගෙඩි 200ම විකුණලා තියෙන්නේ 6000ට. එහෙනම් එක ගෙඩියක් විකුණු මුදල හොයන්න මේ 6000 බෙදන්න ඕනේ කීයෙන්ද? 200. 6200ෙන් බෙදුවාම බිංදු දෙක කැපිලා යනවා. 62කින් බෙදුවාම කීයද? 62කින් බෙදුවාම රුපියල් 30යි. ඒ කියන්නේ මෙයා ඇපල් ගෙඩියක් විකුණලා තියෙන්නේ රුපියල් 30ට. 25ට අරන් 30ට. දැන් මම තව මේ අභ්‍යාස මාලාවේ ගානනේ නැති අතුරු ප්‍රශ්නයක් අහනවා. මොකද මම ලාභ අලාභ ප්‍රතිශත හොයන්න උගන්වලා තියෙන හින්දා. දැන් මම මේකෙන් අහනවා ඔයගොල්ලන්ගෙන් ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය හොයන්න නම් අපි ලාභයේ ගත් මිලෙන් බෙදලා 100%ෙන් ගුණ කරන්න. ඒතර ළමයි මේ ඇපල් මුළු තොගයේ ගත් මිල 5000යි. ඇපල් මුළු තොගයේ වික්ක මිල කීයද? 6000යිනේ. ඒතර ලාභය රුපියල් 1000යිනේ මුළු තොගයෙන්ම. ඒතර ඒක ගත් මිලෙන් බෙදන්න ඕනේ. අපිට එහෙම හදන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට එක ගෙඩියක ලාභය එක ගෙඩියක ගත් මිලෙන් බෙදලා එහෙම හදන්නත් පුළුවන්. ඕම් බලමු අපි. එක ගෙඩියක් ගත්තේ 25ට, එක ගෙඩියක් වික්කේ 30ට. එහෙනම් එක ගෙඩියකින් ලාභය කීයද? එක ගෙඩියකින් ලාභය රුපියල් 5යි. නේද? එක ගෙඩියකින් 25ට අරන් 30ට වික්කහම එක ගෙඩියකින් ලාභය 5යි. එක ගෙඩියක් ගත් මිල කීයද? 25යි. එහෙනම් මේක 100%ෙන් ගුණ කරාම අපිට ලාභ ප්‍රතිශතය හොයන්න පුළුවන්. අපි සුළු කරමු බලන්න. හරියටම තියෙනවා 25 ඒවා 4ක්. උත්තරේ එනවා 5 4 20යි 100ට. තව ක්‍රමයක් මම කියවනේ. ඇපල් මුළු තොගයම ගත්තේ 5000ට, මුළු තොගයම වික්කේ 6000ට. එහෙනම් ලාභය රුපියල් කීයද? 1000යි. ලාභය රුපියල් 1000යි. එහෙනම් ඒ ඇපල් මුළු තොගයෙන් ලාභය රුපියල් 10යි. ඇපල් මුළු තොගේ ගත්ත මිලෙන් තමයි බෙදන්න ඕනේ. මුළු තොගේ 5000ට නේ ගත්තේ. එහෙනම් ඒක 100%ෙන් ගුණ කරාම අපිට මෙම උත්තරේම ලැබෙන්න ඕනේ නේද? බිංදු 3 කැපෙනවා. 105න් බෙදුවාම උත්තරය 120යි. ඒතර දැන් බලන්න අපිට එක ගෙඩියකින් ලාභ ප්‍රතිශතය හොයන්නත් පුළුවන්. එක ගෙඩියක ලාභය එක ගෙඩියක ගත් මිලෙන් බෙදලා මෙතන මුළු තොගේ ගත් මිල මුළු තොගේ ලාභය මුළු තොගේ ගත් මිලෙන් බෙදලත් අපිට එම උත්තරේම ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැන් ලාභ ප්‍රතිශතය හොයනකොට දැන් ලොකු දැනුමක් ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැති මේ වගේ ලොකු ගනුදෙනුවක් වුණත් අපිට ඒක කරන්න පුළුවන්. අපි තව ගණන් ටිකක් සාකච්ඡා කරලා බලමු. අපි බලමු මේ ලාභ ප්‍රතිශත සෙවීමේ ලොකු ගැටලු වලට යන්න කලින් තව පොඩි සරල ගැටලු දෙකක් අපි විසඳලා ඉස්සෙල්ලා බලන්න මෙන්න මේ ගැටලුව. වෙලෙන්දෙක් කලිසමක් රුපියල් 500 ගානේ අරන් තියෙනවා. 650 ගානේ විකුණලා තියෙනවා. දැන් ඕගොල්ලෝ බලයි මොන කලිසමක්ද මේ ගානට ගන්න තියෙන්නේ අද ලංකාවේ කියලා නේද? මේ අච්චුපතේ ගානක් හොඳේ. දැන් මීට අවුරුදු ගණනාවකට කලින් අච්චුපත මුද්‍රණය කරලා තියෙන්නේ රයිට්. දැන් නම් හීනකින්වත් හිතන්න බෑ නේද මේ ගානට කලිසමක් ගන්න. රයිට්. කලිසම ගත්ත මිල 500යි විකුණලා තියෙන්නේ එතකොට 650යි. තියෙන්නේ ලාභයක්ද අලාභයක්ද? 650ට වික්කාම ලාභයන්නේ. වාසියක් නේ තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් ලාභය කීයයි කියලා ගන්නද? ලාභය වෙන්නේ 650න් 500ක් අඩු කරාම ලාභය වෙන්නේ රුපියල් කීයද? ලාභය 150. දැන් මම අහන්නේ ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය හොයන්නේ කොහොමද? මේ ගණන්දෙනුදී ලාභ ප්‍රතිශතය හොයන්නේ. ලාභය දැන් හොයාගත්තා 150යි. ලාභය බෙදන්නේ මොන මිලෙන්ද? දැන් ෂුවර් නේද? ගත් මිල කීයද? ගත් මිලෙන් තමයි බෙදන්නේ 500න් ගුණ කරන්නේ 100%. අපි බලමු මේක සුළු කරාම උත්තරය හරියටම 100 ඒවා තියෙනවා 5ක් නැත්නම් බිංදු දෙකට බිංදු දෙක කපනවා.
ඊළඟට 155න් බෙදුවාම 15ට 5වත් 3යි. උත්තරේ එනවා 130. ඒ තමයි ලාභ ප්‍රතිශතය. ඊළඟට බලන්න මේ විදුලි ස්ත්‍රික්කය මේ වෙලෙන්දා අරන් තියෙන්නේ 2500ට. එයාට ඒක 2500ට වත් විකුණ ගන්න බැරි වෙලා තියෙනවානේ. එයා විකුණලා තියෙන්නේ 2300ට. එහෙනම් එයාට අනිවාර්යෙන් තියෙන්නේ ලාභයක්ද පාඩුවක්ද? පාඩුවක්. ඒ කියන්නේ අලාභයක් තියෙන්නේ. 2500ට අරන් 2300ට අඩුවෙන් තමයි විකුණලා තියෙන්නේ. එහෙනම් එයාගේ අලාභය කීයද? එයාගේ අලාභය වෙන්නේ රුපියල් කීයද? එයාගේ අලාභය වෙන්නේ රුපියල් එයා 200ක් අඩුවෙන් විකුණලා තියෙන්නේ නේ. 2500න් 2300ක් අඩු කරාම රුපියල් 200ක අලාභයක් වෙලා තියෙනවා. එහෙනම් අපි දැන් හොයමු අලාභයේ මේ ගණදිනුවේදී වෙච්ච අලාභයේ ප්‍රතිශතය. අලාභයේ ප්‍රතිශතය. අලාභය 200යි. ඒක බෙදන්න ඕනේ. අලාභය බෙදන්න ඕනේ ගත් මිලෙන්. ගත් මිලෙන් අනිවාර්යෙන් බෙදන්න ඕනේ. ඇහැක්වත් යන්න එපා විකුණු මිල දිහා. ගත් මිලෙන් බෙදන්න 2500න්. ගත් මිල 2500යි. මේක ගුණ කරන්න 100%. බලන්න ප්‍රතිශතයක් හොයනකොට භාගයක් ලියාගන්නේ භාගය තමයි අලාභයේ ප්‍රතිශතය වෙනකොට අලාභයේ වෙදීම ගත් මිල. අපි කපමු මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපමු. ඊළඟට 225 නේ බෙදන්න 125ව කීයක් තියනවද? 125ව 4ක් තියෙනවා. එහෙනම් 200ට තියෙනවා 25ව 8ක්. 200ට තියෙනවා 25ව 8ක්. උත්තරේ 108. උත්තරේ 108. දැන් පැහැදිලිද? ලාභයේ ප්‍රතිශතය සහ අලාභයේ ප්‍රතිශතය සොයන හැටි. මම පහසු ගනුදෙනු දෙකක් තමයි කතා කරේ. දැන් බලන්න මේ ගනුදෙනුව දිහා. වෙලෙන්දෙක් ගෙඩියක් රුපියල් 18 බැගින් අඹ ගෙඩි 100ක් මිලදී ගන්න. එයා මොකද කරන්නේ? රුපියල් 18 ගාන එක ගෙඩියකට 18 ගානේ ගෙවලා ගෙඩි 100ක් අඹ ගෙඩි 100ක් මිලදී ගන්නවා. ඉතින් මෙහෙම අරගෙන ඇවිල්ලා බලනකොට නරක් වීම නිසා අඹ ගෙඩි 20ක් ඉවත් කරනවා. ගෙනල්ලා බලනකොට අඹ ගෙඩි 20ක් නරක් වෙලා. දැන් මේ නරක් වෙච්ච 20 විකුණන්න බෑනේ. නේද? ගෙඩි 20 නරක් වීම නිසා ගෙඩි 20ක් ඉවත් කළ අතර ඉතිරි අඹ තොගය ගෙඩියක් රුපියල් 30 ගානේ විකුණලා තියෙනවා. දැන් මේකේ ප්‍රශ්නේ මේකයි. මම ප්‍රශ්න ටික ලියලා නැහැ. අවසාන වශයෙන් අපි හොයන්න ඕනේ මේ ගනුදෙනුවේදී උනේ ලාභයක්ද අලාභයක්ද? ලාභයක් නම් ලාභයේ ප්‍රතිශතය හොයන්න, අලාභයක් නම් අලාභයේ ප්‍රතිශතය හොයලා දෙන්න. දෙකෙන් එකක්. අපි බලමු මෙයාලට සිද්ධ වෙන්නේ ලාභයක්ද අලාභයක්ද කියලා ඉස්සෙල්. මෙයාට අඹ තොගය ගැනීමට ගිය මුදල හොයන්නේ කොහොමද? අඹ ගෙඩි 100ක්. ගත් මිල හොයන්නේ කොහොමද? එක ගෙඩියක් කීය ගානේද? එක ගෙඩියක් රුපියල් 18 ගානේ එයා ගෙඩි 100ක් ගන්නවානේ. එහෙනම් අපි 18 100ෙන් ගුණ කරාම අපිට ලැබෙනවා රුපියල් 1800ක්. මේ අඹ තොගය ගන්න මෙයාට රුපියල් 1800ක් වියදම් වෙනවා. දැන් මොකද වුනේ? අඹ ගෙඩි 20ක් නරක් වෙලා විසික් කරා. එතකොට මෙයා විකුණන්නේ ගෙඩි කීයක්ද? විකුණන්නේ ගෙඩි කීයක්ද? 100ම විකුණනවද? නෑ 20ක් විසික් කරා. නරක් නෙමෙයි. මෙයා විකුණන්නේ ගෙඩි 80යි. නේද? එහෙමනම් අපිට දැන් හොයන්න පුළුවන් ඉතිරි අඹ ගෙඩි 80 වික් මිල හොයන්න පුළුවන් නේ. විකුණු මිල හොයන්න පුළුවන්. ඉතිරි අඹ ගෙඩි 80 නේ මෙයා වික්කේ. විකුණලා ලැබිච්ච මිල හොයන්න පුළුවන්. එකක් කීය ගානේද? එයා 30 ගානේ ගෙඩි කීයක් වික්කද? 80යි වික්කේ. ගෙඩි 100ම වික්කේ නෑ. එහෙනම් 80 ගුණ කිරීම 30 30 ගානේ ගෙඩි 80 වික්කා මෙයා. එතකොට අපිට ලැබෙනවා 8 වරක් 3 24යි. උත්තරය රුපියල් 2400ක් අපිට ලැබෙනවා.
80 30න් ගුණ කරාම 0.2ක් එන්නේ නැහැ නේද? 8 වරක් 3 24යි. 2400. එහෙනම් දැන් බලන්න මෙයා අර ගෙඩි 20 නරක් වෙච්ච ගෙඩි 20 විසික් කරා. එයාට ලාභයක්ද පාඩුවක්ද තියෙන්නේ? ඔව් 1800යි ගන්න ගියේ ඔක්කොම ටික. එයා අර ඉතිරි ටික විකුණලා 2400ක් ගත්තා. එහෙනම් එයාට තියෙන්නේ ලාභයක්. එහෙනම් මේ ගනුදෙනුදී වෙච්ච ලාභය හොයන්න නම් අපි මොකද කරන්න ඕන? 2400න් 1800ක් අඩු කරන්න. 2400න් 1800ක් අඩු කරන්න. 1800ට 200ක් එකතු කරාම 2000යි නේද? ඒතර 200ක් එකතු කරාම 2000 නම් ඒ 200යි මේ 400යි 600ක් වෙනවා. මේකෙන් මේක අඩු කරාම රුපියල් 600ක ලාභයක් තියෙනවා. 2400න් 1800ක් අඩු කරාම 1800 ඉඳලා 200ක් එකතු කරාම 2000ක් ආවා. තව 400ක් එකතු කරාම 2400. ඒතර ඔක්කොම 600යි. දැන් එම්මනම් මම අහන ප්‍රශ්නය තමයි මේකේ ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය හොයන්න මොකද කරන්න ඕනේ? එයාට මේ ගනුදෙනුවේදී උනේ ලාභයක් රුපියල් 600ක ඒ අඹතෝගේ ගන්න ගියා. එයාට රුපියල් කීයක්ද? රුපියල් 1800ක්. ගත් මිල වෙන්නේ 1800ක්. 1800ෙන් බෙදලා අපි මේක 100%ෙන් ගුණ කරමු. සුළු කරමු නේද? මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුවා. ඊළඟට හරියටම 6න් කැපෙනවා. 6 100යි 6 3යි. එතකොට බලන්න 6 100යි 6 3යි 18ට. දැන් 103න් බෙදුවාම බෙදලා බලන්න මෙහෙම 103න් මේ පැත්තෙන් 3 33ක් 99යි ඉතුරු 1යි දශම තිත තියලා බිංදුවක් කරන් 10ට 3 3ක් 9යි ඉතුරු 1යි ආයෙත් බිංදුවක් කරන් 10ට 3 3 ඔය විදිහට සුළු කරලා ගත්තාම 133.3යි කියලා අපිට ලැබෙනවා ප්‍රතිශතය. ලාභයේ ප්‍රතිශතය. තේරුණාද? එතකොට දශම ගාණක් එන්නේ. ඉතින් දශම ගාණක් ආවයි කියලා අපිට කිව්වනම් මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට කීයද කියලා අහුවනම් ඔන්න උත්තරේ 133යි කියලා දෙන්න තිබ්බනේ. ඒ අහුවනන්නේ. ඊළඟ ගාන පොඩි වෙනසක් සහිත ගානක් බලන්න. පොත් වෙලෙන්දෙක් රුපියල් 300ක් වටිනා නවකතා පොතක් 125ක ලාභයක් ලැබෙනසේ විකුණනවා. එහෙනම් මේ නවකතා පොත විකුණුම් මිල කීයද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ ඇත්තෙන්ම 125ක ලාභයක් කියලා ලැබෙනසේ විකුණනවා කියලා කියන්නේ මෙයා මේ 300ට වඩා වැඩි මුදලකට තමයි විකුණන්නේ. එතකොට කොච්චරක් වැඩිද? 125ක් වැඩියෙන් තමයි විකුණන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම 125ක ලාභයක් ලැබෙනවා නම් අපි ඉස්සෙල්ලම ලාභය හොයාගන්න ඕනේ. රුපියල් 300න් 125ක්. රුපියල් 300න් 125ක් තමයි අපේ ලාභය වෙන්නේ. බිංදු දෙකට බිංදු දෙක කැපුවා 25 රුපියල් 75ක ලාභයක් තමයි අපිට ලැබෙන්නේ මේ නවකතා පොතක් විකුණලා. එහෙනම් අපෙන් අහන්නේ විකුණුම් මිල නේද? අපෙන් අහන්නේ විකුණුම් මිල. විකුණුම් මිල එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? එයා අරගත්තු පොත 300යිනේ. ඒ 300ට අපි මේ 75ක් එකතු කරලා උත්තරේ රුපියල් 375යි කියලා විකුණුම් මිල ලබා ගන්න පුළුවන්. දැන් බලන්න මෙතනදී අපි කරේ ඉස්සෙල්ලම ලාභය හොයාගෙන ඒ ලාභය අපි අර ගත් මිලට එකතු කරා උත්තරේ 375යි. ඉතින් ළමයි ඔයගොල්ලන්ට මෙහෙමත් කරන්න පුළුවන්. ලාභය හොයලා ඒ ලාභයට එකතු කරන්න ලාභය හොයලා එකතු කරන්නේ නැතුව එකපාරම අපිට විකුණුම් මිල හොයන්නත් ක්‍රමයක් තියෙනවා. විකුණුම් මිල හොයන්නත් ක්‍රමයක් තියෙනවා එකපාරටම. ඒ කරන්නේ අපි මෙතනදී කරේ
මේකෙන් 125ක් හොයලා එකතු කරගත්තු එකනේ. ඉතින් මේ 125 එකතු වෙලාම එන උත්තරේ ගන්න නම් මේක අපි ගුණ කරන්න ඕනේ 125ක් එකතු වෙලා එන්න ඕනේ. ඒ කියන්නේ 100ට සම්පූර්ණ එකට තව 25ක් එකතු වෙලා එන්න ඕනේ. ඒ කියන්නේ අපි මේක ගුණ කරන්න ඕනේ 100ට 125යි. එතකොට බලන්න 100%යිනේ සම්පූර්ණ එකක් කියන්නේ. ඒකට වඩා 25ක් වැඩි 125න් තමයි අපි 125න් ගුණ කරන්න ඕනේ. එතකොට මේක එකතු වෙලාම මේ උත්තරේ එනවා. බලමු වෙනවද කියලා. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 125 තුනෙන් ගුණ කරමු. 3 15 එකක් ඉතුරුයි. 3 2 6 1 7යි. 3 1 3යි. එතකොට අපිට මේ උත්තරේ කෙලින්ම ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? එකපාරම විකුණු මිල හොයන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු අලාභ සහිත ගනුදෙනුවක්. රුපියල් 12000ක් වටිනා පාපැදියක් 10%ක අලාභයක් සහිතව විකිණීමට සිදු වෙලා තියෙනවා. 10%ක අලාභයක් සහිතව විකුණන්න වෙලා තියෙනවා. විකිණීමට සිදු වූයේ නම්. ඒ කියන්නේ අනිවාර්යෙන් 12000ට වඩා අඩුවෙන් තමයි මෙයා මේක විකුණලා තියෙන්නේ. 10%ක අලාභයක් සහිතව විකිණීමට සිදු වූයේ නම් පාපැදියේ විකුණුම් මිල සොයන්න. එතකොට අපිට ඉස්සෙල්ලම හොයාගන්න පුළුවන් 10%ක් නේ අලාභයක් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේකෙන් ඉස්සෙල්ලම අලාභය හොයාගන්න. අලාභය හොයන්න නම් මේ 12000න් 10%ක් නේ අලාභය. ඒ 12000න් 10%ක් අලාභය හොයාගන්න ඕනේ. මේ බිංදු දෙකට මේ බිංදුවකුයි මේ බිංදුවකුයි අග බිංදුවකුයි කපලා දැම්මම උත්තරය එනවා රුපියල් 1200ක්. එතකොට දැන් අලාභයනේ 1200. එහෙනම් මේක විකුණලා තියෙන්නේ 1200ක් අඩුවෙන්. එම නිසා විකුණුම් මිල වෙන්නේ අපි මේ 12000න් අඩු කරන්න ඕනේ 1200ක්. අඩු කරන්නයි ඕනේ. ලාභයක් නම් අපි ඉස්සෙල්ලා ගානේදී එකතු කරන්නේ. අලාභයක් නම් අඩු කරන්න ඕනේ. මොකද 1200ක් අඩුවෙන් තමයි මෙයා මේක විකුණලා තියෙන්නේ. බිංදුවයි 10න් 2ක් 8යි. දැන් මෙතන 1යි තියෙන්නේ නේ. එකෙන් එකක් බිංදුවයි මෙතන 1යි. ඒ කියන්නේ මෙයා මේක විකුණලා තියෙන්නේ 10800ට. මේකත් අර ඉස්සෙල්ලා ගාන වගේම අපි අලාභය හොයලා ඒ අලාභය මෙතනින් අඩු කරලා ගත්තා. අපිට එකපාරම විකුණුම් මිල හොයන ක්‍රමයකුත් තියෙනවා. එතකොට අපි මේ 12000 ගුණ කරන්න ඕනේ 100ට කීයෙන්ද? එකපාර විකුණුම් මිල හොයන්න. අපි මෙතන කරේ 10%ක් හොයලා ඒ 10% අඩු කරලා තමයි මේ මුදල ගත්තේ. එහෙනම් 10%ක් අඩු වෙලා එන උත්තරේ ගන්න නම් හොයලා අඩු කරන්නේ නැතුව අඩු වෙලාම එන උත්තරේ ගන්න නම් මේ 12000න් 10%ක් අඩු වෙලාම එන උත්තරේ ගන්න නම් 100%න් අර 10 අඩු කරාම 90ක් හෙව්වනම් හරි. දැන් 10ක් අඩු වෙනවා. හරිද? 100%යි කියන්නේ සම්පූර්ණ එකනේ. ඒතර 10%ක් දැන් අඩු වෙලා උත්තරේ එන්න ඕනේ. එහෙනම් ගුණ කරන්න ඕනේ 90න්. අපි බලමු වෙනවද කියලා. මේ බිංදු දෙකට මේ අග බිංදුවයි කපමු. කපලා අපි මේ 1209 ගුණ කරමු. 9 වරක් බිංදුවයි 9 වරක් බිංදුවයි 9 වරක් 2 18න් අඩ දැම්ම එකක් ඉතුරුයි. 9 වරක් 1 9යි 1යි 10යි. උත්තරේ අපිට එකපාරම 10800ක් ලැබෙනවා. අර තනි පියවරෙන් හදන හැටි මේ පියවර දෙකෙන් අලාභය හොයලා ඒක අඩු කරලා ගත්තා. මේක එකපාරම 10%ක් අඩු වෙලා එන උත්තරේ ගත්තා. විකුණුම් මිල. ඉතින් අපිට ළමයි අර ඉස්සෙල්ලා ගානේ ගනුදෙනුව හදපු හැටි සහ මේ ගානේ අපි ඒ ගනුදෙනුව ආකාර දෙකෙන් හදපු හැටි හොඳ නිරීක්ෂණයක් කරන්න. හොඳ නිරීක්ෂණයක් කරලා අති විශාල දැනුම් සම්භාරයක් මේ ගනුදෙනු දෙකෙන් ඉස්සෙල්ලා ගානේ මේ ගානේ ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. කීප වරක් හරි බෑක් ගිහිල්ලා බලලා හොඳ අවබෝධයක් ගන්න ඔයගොල්ලන්ට. එතකොට හරි පහසුයි ඉදිරි
ගනුදෙනු වලදී. right. දැන් අපි බලමු තවත් පොඩ්ඩක් වෙනස් පහේ ගානකට ගිහිල්ලා මේ ලාභ සම්බන්ධව. දැන් ළමයි බලන්න ශීතකරණයක රුපියල් 33000කට විකිණීමෙන්. ඒ කියන්නේ මේ ශීතකරණය විකුණුම් මිල තමයි 33000. මොකද්ද? ශීතකරණය විකුණුම් මිල තමයි අපිට දීලා තියෙන්නේ රුපියල් 33000. රුපියල් 33000කට විකිණීමෙන් වෙළෙන්දෙකු 10%ක ලාභයක් ලබනවා. එහෙනම් ගත් මිල තමයි යහන්නේ. කලින් එක ගත් මිල තමයි යහන්නේ. ඔයගොල්ලන්ට මතකද අර ඉස්සෙල්ලා ගනුදෙනුවේදී එකපාර විකුණුම් මිල හොයන්න නම් අපි මොකද කරේ? එකපාර විකුණුම් මිල හොයන්න නම් ගත් මිල ගුණ කරේ 100ට කීයෙන්ද? ඒ කියන්නේ ලාභයත් එකතු වෙලාම එන උත්තරය 10%ක් නේ ලාභය. 10%ක් ලාභය එකතු වෙලාම එන උත්තරේ ගත්තේ අපි ගත් මිල 100%ෙන් ගුණ කරලා. ඒ කියන්නේ ගත් මිල 100%ෙන් ගුණ කරොත් 10%ක් ගත් මිලට වඩා 10%ක් එකතු වෙලා එන උත්තරේ අපිට ලැබෙනවා. ඒ කියන්නේ විකුණුම් මිල තමයි අපිට ලැබෙන්නේ. 33000 ලැබෙන්නේ අපිට. ගත් මිල 110%ෙන් ගුණ කරොත් ලැබෙන්නේ ලාභයනේ. ගත් මිල 110%ෙන් ගුණ කළොත් ලැබෙන්නේ විකුණුම් මිල. ඒ කියන්නේ 10%ක් එකතු වෙලා එන උත්තරය. ගත් මිල අපිට පුළුවන් මෙතනින් හොයාගන්න. එහෙමනම් ගත් මිල හොයාගන්න පුළුවන් මේ 33000 කියන එක බෙදීම 100 එහා පැත්තට යනකොට ගුණ කිරීම 100 වෙනවා. ගුණ කිරීම 110 මේ පැත්ත සමාන ලකුණෙන් අනිත් පැත්තට යනකොට බෙදීම 110 වෙනවා. ඒ කියන්නේ ගුණ කිරීම 100න් 110 අනිත් පැත්තට යනකොට 110න් 100 වෙනවා. හරියලාවේ මාරු වෙලා තමයි එහා පැත්තට යන්නේ. හරි. එතකොට අපි දැන් මේක සුළු කරලා බලමු. මේ අග බිඳුවකට මේ අග බිඳුවක් කපලා දාමු. බලන්න 11. 11 ඒවා හරියටම තියෙනවා 33ට 3ක්. ඒ කියන්නේ 3000ක්. 3000 10න් ගුණ කරාම උත්තරය රුපියල් කීයද? උත්තරය රුපියල් 3000 10න් ගුණ කරාම 30000යි. ඒ කියන්නේ මෙයා අරන් තියෙන්නේ 30000ට විකුණලා තියෙන්නේ 33000ට. දැන් අපි ඕන නම් 30000 මේ 30000 ගත් මිල 110න් ගුණ කරොත් උත්තරේ කීයක් එන්න ඕනේද? 30000 110න් ගුණ කරොත් 3000ක් එන්න ඕනේ. ඒතකොට 30000යි 3000 එකතු කරාම 33000. හරිද? දැන් තව ක්‍රමයක් තියෙනවා ළමයි. තව ක්‍රමයක් තියෙනවා. දැන් විකුණුම් මිල දීලා අපෙන් අහනවා ගත් මිල. විකුණුම් මිල දුන්නා ගත් මිල කීයද කියලා අහනවා. එතකොට විකුණුම් මිලයි ගත් මිලයි අතරේ තමයි අපි සම්බන්ධය ලියා ගන්නවා. ඊට පස්සේ මේ 10%ක ලාභයක් ලැබිලා තියෙනවා කියන එකනොත් අපි මේ ගත් මිලයි විකුණුම් මිලයි අතරේ සම්බන්ධයක් ලියා ගන්න. 10%ක් ලාභ ලැබෙනවා කියන්නේ මොකද්ද? 10%ක් ලාභ ලැබෙනවා කියන්නේ ගත්තේ 100 නම් විකුණන්නේ 110ට කියන එක. 10%ක් ලාභයි කියන එකේ තේරුම ගත්තේ 100 නම් ගත්ත පැත්තේ 100 ලියනවා විකුණන පැත්තේ 110 ලියනවා. ඔන්නෝම ලියන. එතකොට ළමයි ගත් මිල වැඩි වෙන්න විකුණුම් මිලත් වැඩි වෙනවානේ. ඒ කියන්නේ අනුලෝම සමානුපාතයක් තියෙන්නේ. ඒ කියන්නේ අපි මේක අනුලෝම සමානුපාතයට බෙදෙනවා. x බෙදෙනවා 100න් සමානයි 33000 බෙදෙනවා 110යි. මේක මේකෙන් බෙදෙනවා මේක මේකෙන් බෙදෙනවා. 100 මේ බිඳුවට B බිඳුව කැපුවා 11 හේවා මෙතන තියෙනවා 33ට 3ක්. ඒ කියන්නේ තව බිඳු දෙකක් ආපුවම 300යි. එතකොට ඊළඟට x සමාන වෙන්නේ කීයටද? මේ 300 හරස් ගුණිතය දැම්මහම 300 100න් ගුණ කළාම අපිට මේ 30000 මේ විදිහටත් ලබා ගන්න පුළුවන්. ගත් මිලයි විකුණුම් මිලයි අතරේ සම්බන්ධයක් ලියා ගන්නවා. ඒගොල්ලෝ දුන්න 33000යි ගත් මිල හොයන්න තියෙන්නේ කියලා. ඊටු සම්බන්ධය ලියන 110න් ගත් 110 කියන එක තේරුම ගත්තේ 100යි වික් 110යි කියලා. රයිට්. ලාභයක් නේ තියෙන්නේ 110ක්. එහෙම ලියාගෙනත් හදන්න පුළුවන්. මේ ගාන ක්‍රම දෙකකට හදන්න පුළුවන්. මේ ක්‍රම දෙකම ඔයගොල්ලෝ පොඩ්ඩක්
හොඳට නිරීක්ෂණය කරලා තහවුරු කරගන්න අනිවාර්යයෙන්. මේ ගාන නැවත බලන්න එහෙමනම් නැවත බලලා තහවුරු කරගන්න. ඔයගලන්ට 100 පාරක් හරි බලන්න නිදහස තියෙනවනේ. ඔව්. දැන් තේරෙනවද මේකේ වටිනාකම? ඒතර කවුරු හරි ඉස්කෝලේදී උනත් දැන් අපි ළමෙක් ඇහුවොත් නේ තව පාරක් විස්තර කරන්න. දැන් ඔයගලන්ට මේක ඕන වාර ගානක් බලලා තහවුරු කරගන්න පුළුවන්. දැන් දරුවනි මේ ගාන අලාභය සම්බන්ධව. විදුලි උඳුනක් රුපියල් 28500කට වික්කහම විදුලි උඳුනක් රුපියල් 28500කට විකුණුවාම වෙළෙන්දෙකුට 5%ක අලාභයක් ලබනවා. ඒ කියන්නේ පාඩුවක් ලබනවා. 5%ක පාඩුවක්. අන්න අර ගානට තමයි විකුණන්නේ 28500කට. අහන්නේ ගත්මිල. මෙතනත් එහෙමනේ අර ඉස්සෙල්ලා මතකද කලින් ගානක් හැදුවා එකපාරම දැන් අලාභයක් වෙනව නම් එකපාරම විකුණුම් මිල හොයන තනි පියවරක් ගැන. ඒ කියන්නේ ගත් මිලට වඩා අඩු වෙන්න ඕනේ වික් මිල. ගත් මිල 100ට කීයෙන් ගුණ කරොත් සමාන වෙනවද විකුණුම් මිලට 28500ට. ඒ කියන්නේ දැන් එකපාර විකුණුම් මිල හොයන් ගත් මිල එකපාර විකුණුම් මිල හොයනවා නම් 100%ක් අඩු වෙන්න එපැයි. ගත් මිලට වඩා 100%ක් අඩු වෙන්න ඕන. එහෙනම් ගත් මිලට වඩා 100%ක් අඩුවෙන් එන මුදලනේ 28500. එහෙනම් 100%ක් අඩු කරාම 100%න් 100%ක් අඩු වෙන්න ඕනේ. එතකොට 100න් 5ක් අඩු කරාම අපි මේක 95න් ගුණ කරොත් 100%ක් අඩු වෙනවා නේ. අපි මේක 95න් ගුණ කරොත් 100%ක් අඩු වෙනවා. හරි. එහෙමනම් දැන් අපිට පුළුවන් මෙතන හැමතිස්සෙම ගත් මිල තමයි ගන්නෙ. ගත් මිලෙන් 100%ක් තමයි අඩු වුණාම එන වටිනාකම තමයි 28500. දැන් අපිට පුළුවන් මෙතනින් ගත් මිල උක්ත කරගන්න. මතකද ඉස්සෙල්ලා ගානේ හැදුවා වගේ 28500 මේ බෙදීම 100 හරේ තියෙන බෙදීම 100 එහාට සමාන ලකුණෙන් අනිත් පැත්තට යනකොට බෙදීම 100 ගුණ කිරීම 100 වෙනවා. ගුණ කිරීම 95 එහා පැත්තට යනකොට බෙදීම 95 වෙනවා. ඒ කියන්නේ 100න් ගුණ කිරීම 100න් 95 සමාන ලකුණෙන් අනිත් පැත්තට යනකොට උඩයට මාරු වෙලා තමයි යන්නේ. දැන් මේක ඉතින් සුළු කරගන්නකො. පරිස්සමෙන්. කොහොමද අපි 95න් බෙදන්නේ? අපිට පුළුවන් 5න් කපා ගන්න නේද? දැන් 100ට 5 ඒවා තියෙනවා 20ක්. එහෙනම් 95ට 5 ඒවා තියෙන්නේ 19යි. නේ? 100ට 5 ඒවා 20ක් තියෙනවා නම් 95ට තියෙන්නේ 5 ඒවා 19යි. දැන් ඊට පස්සේ 19න් බෙදාගමු. 28500 19න් 28500 19න් අපි බෙදලා ගමු. මම මෙහෙම බෙදන්නේ මම මෙහෙම කපන්න කැපුවොත් ඔයගලන්ට තේරෙන්නේ නැති වෙයි කියලා හිතලා. 28ට 19 එකක් 19යි ඉතුරුයි 18න් 9න් 9යි 9ක් ඉතුරුයි. ඊළඟට 5 ගත්තා. 95ට 19ව හරියටම තියෙනවා 5ක් 95යි. ඉතුරු බිංදුවයි. ඊට පස්සේ මේ බිංදුවත් ගන්නවා නේද? බිංදුවයි. ඊට පස්සේ ආයෙත් මේ බිංදුවත් ගන්නවා බිංදුවයි. උත්තරේ කීයක් එනවද? 19ව හරියටම තියෙනවා 20 මේක 19න් බෙදුවාම හරියටම 19ව තියෙනවා 1500. එතකොට ළමයි 1520ෙන් ගුණ කරාම බිංදුව එන්න ඕනේ බිංදුව 1 2යි මෙතන 3යි අගට බිංදු 3ක් එන්න ඕනේ. ඊළඟට 15 සරත් 2 30යි. ඒ කියන්නේ රුපියල් 30000ක් තමයි අපිට ලැබෙන්නේ. මේ ගානතර ඉස්සෙල්ලා වගේ අනුලෝම සමානුපාත වලින් හදන්න පුළුවන්. වික්කේ 28500ට ගත්ත මිල තමයි අපෙන් අහන්නේ. හරි. ඊළඟට මෙතනින් 100%න් අනිත් එක ලියන්න. 100%ක් අලාභයි කියලා කියන්නේ 100%ක් අලාභයි කියන්නේ 100ට ගත්තොත් විකුණන්න ඕනේ 95ට. 100ට ගත්ත භාණ්ඩයක් විකුණන්න ඕනේ 95ට. කියන එකනේ. දැන් මේකේ තියෙන අනුලෝම සමානුපාතය යටතේ අපි x බෙදනවා 100න් සමානයි 28500 බෙදනවා 95න්. එතකොට
අපි අර ඉස්සෙල්ලා සුළු කරාම බලන්න x සමාන වෙනවා 28500 හරස් ගුණිතේ දාන්න ඕනේ නැහැ. කෙලින්ම බෙදීම 100 එහා පැත්තට ගෙනිච්චාම හරිනේ නේද? බෙදීම 100 අනිත් පැත්තට ගෙනිච්චාම ගුණ කිරීම 100 වෙනවා. බලන්න මේ ගානම් මේක තියෙන්නේ මේ 28500යි 100යි ගුණ වෙලා 95න් බෙදිලා තියෙනවා. මේ උත්තරේමයි එන්නේ අපිට. මේක අර මෙතන කපපු විදිහට කපලා ගත්තාම උත්තරේ එන්නේ රුපියල් 30000යි. උත්තරේ එන්නේ රුපියල් 30000යි. තේරුණාද? උත්තරේ එන්නේ රුපියල් 30000යි. ඉතින් මම හිතනවා දැන් මේ ගනුදෙනුවත් මේ කරපු ක්‍රම දෙකම හොඳ නිරීක්ෂණයක් කරන්න, හොඳ දැනුමක් ලබා ගන්න, තහවුරු කරගන්න. ඕගොල්ලන්ට මේ දැනුම ඉස්සෙල්ලා ගානෙන් දුන්න දැනුම, මේ ගානෙන් දුන්න දැනුම වෙනත් ඕනෑම ප්‍රතිශත පාඩමක තියෙන ගානකට සම්බන්ධ කරන්න පුළුවන්. දැන් මම මේකෙන් පස්සේ පටන් ගන්නෙ වට්ටම් පිළිබඳව. මේ වට්ටම් වලදී අපි මේ ගනුදෙනුව මේ විදිහට භාවිතා වෙන හැටි කතා කරමු. රයිට්. ඊළඟට අපි බලමු ඩිස්කවුන්ට් එකක්. ඒ කියන්නේ වට්ටමක්. ඩිස්කවුන්ට් එකක්. වට්ටමක් කියන්නේ මොකක්ද? දැන් ඩිස්කවුන්ට් එකක් කියලා ඉංග්‍රීසි වචනේ දුන්නා දන්නවා. ඩිස්කවුන්ට් එකක් දෙනවා කියන්නේ මිල පොඩ්ඩක් අඩු කරනවා කියන එක නේ. එහෙනම් මේ වට්ටමක් කියන්නේ වට්ටමක් දීම යනු මිල අඩු කිරීමක්. වට්ටම සෑම විටම ළමයි ලකුණු කළ මිලෙහි ප්‍රතිශතයක් ලෙස තමයි දක්වන්නේ. ලකුණු කළ මිලෙහි ප්‍රතිශතයක් ලෙස. ඒ කියන්නේ මුදලාලි කෙනෙක් මිලක් ලකුණු කරනවානේ දැන් කඩේ. බෝඩ් එකේ ගහලා තියෙනවනේ ගාන. එයා මේ බෝඩ් එකේ ගහලා තියෙන ගාන එයා ලාභයක් තියාගෙන තමයි ගහලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ගහලා තියෙන ගානෙන් චුට්ටක් අඩු කරලා අපිට දෙනවා. හැබැයි එයා සැලකිලිමත් වෙනවා. ඒ අඩු කරන මුදල එයා අර ගත්තු මිලට වඩා අඩු වෙන්න නොදී තමයි. ඒ කියන්නේ එයාට එහෙම අර ලකුණු කරලා තියෙන මිලෙන් චුට්ටක් අඩු කරත් එයාට ලාභයක් තියෙන විදිහට තමයි යා මේක ප්ලෑන් කරලා තියෙන්නේ. රයිට් බොහෝ දුරට. ඉතින් අපි බලමු රුපියල් 25000ක් ලෙස මිල ලකුණු කරලා තියෙන රූපවාහිනියක්. මේ නම් ඉතින් ආදි කාලේ වෙන්න ඕනේ 25000ට මොන රූපවාහිනිය යන්ත්‍රද දැන් අද කාලේ. නේ. රුපියල් 25000ක් ලෙස මිල ලකුණු කරන ලද රූපවාහිනියක් අපිට විකිණීමේදී අපිට විකුණනවා කියන්නේ මොකද්ද? එකපාර මුදල් දීලා ගන්නවා නම් රෙඩි කැෂ් එකපාර මුදල් දීලා ගන්නවා නම් අපිට විකිණීමේදී 105ක වට්ටමක් ලබා දෙනවා. කියන්නේ 105ක් අඩු කරලා දෙනවා කියලා ගහලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය උත්සව කාලවලදී අලුත් අවුරුදු කාලවලදී දෙසැම්බර් මාසේ නත්තල් සමයේදී කඩවල් ඉස්සරහ ගහලා තියෙනවා. මෙච්චර 105ක් වට්ටම් දෙනවා, 10ක් වට්ටම් දෙනවා, 25ක් වට්ටම් දෙනවා කියා ගහලා තියෙනවා. මිල අඩු කරනවා කියලා. තොග අවසන් කිරීමේ මහා සේල් කියලා 150ක් වට්ටම් දෙන තැනුත් තියෙනවා. රයිට්. දැන් ඔන්න මේ 25000 රූපවාහිනිය අපිට ගන්නකොට 105ක් මිල අඩු කරනවා. එහෙනම් වට්ටම් මුදල අපිට හොයන්න පුළුවන් ඉස්සෙල්ලම වට්ටම් මුදල. වට්ටම් මුදල. ඒ කියන්නේ මොකද්ද? වට්ටම් මුදල කියන්නේ අඩු කරන මුදල. ඒක හොයන්න මේ 25000නේ ලකුණු කරලා තියෙන්නේ. 25000න් 105ක් තමයි අඩු කරන්නේ. 25000න් 105ක් අඩු කරනවා. 25000 ගුණ කරනවා 100න් පහින්. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. උත්තරේ එනවා කීයද? 250ව 5ක්. 25 සරප්ප 125යි. 1250ක් අපිට ලැබෙනවා. දැන් ඔන්න ඔය ආවේ අඩු කරන මුදල. එහෙමනම් මේක විකුණුම් මිල වෙන්න ඕනේ මොකද්ද? විකුණුම් මිල වෙන්න ඕනේ අර ඒගොල්ලෝ ලකුණු කරලා තියෙන 25000න් එයාලා මේ 1250ක් අඩු කරනවා. 1250ක් අඩු කරලා තමයි එයාලා ගන්න සල්ලි. මොකද 105ක් වට්ටමක් දෙනවා කිව්වනේ අඩු කරනවා කිව්වනේ. බිංදුවයි 10න් 5ක් 5යි. මෙතන 9යි නේද? 9න් 2ක් 7යි. මෙතන 4න් 1ක් 3යි 2යි.
රුපියල් 23750කට අපිට පුළුවනි අපිට මුදල මෙච්චරක් දුන්නාම අර භාණ්ඩය ගන්න. ලකුණු කරලා තියෙන්නේ බෑ 25000. මේක ළමයි අර මම ඉස්සෙල්ලා කියලා දුන්න විදිහටම කරන්න පුළුවන්. හරිද? දැන් මොකද්ද දීලා තියෙන්නේ? ලකුණු කළ මිල දීලා තියෙන්නේ. අහන්නේ මොකද්ද? වට්ටම දුන්නට පස්සේ විකුණුම් මිල. එතකොට ලකුණු කළ මිල සහ විකුණුම් මිල. එතකොට ඒගොල්ලෝ දීලා තියෙන්නේ ලකුණු කළ මිල 25000යි. විකුණුම් මිල තමයි අපෙන් අහන්නේ. හරිද? දැන් ඉතිරි එක ලියන්න ඕනේ 5% වට්ටම දෙනවා කියන එක. 5% වට්ටම දෙනවා කියන්නේ මොකද්ද? 5% වට්ටම දෙනවා කියන්නේ ලකුණු කරලා තිබ්බොත් 100ට රුපියල් 5ක් වට්ටම දෙනවා. ඒ කියන්නේ ලකුණු කරලා තිබ්බොත් 100ට එයා ඒක දෙන්නේ කීයටද? රුපියල් 95ට. ලකුණු කරලා තියෙන 100ක භාණ්ඩයකට 105ක් වට්ටම දෙනවා කියන්නේ ඒක ලකුණු කරලා තියෙන්නේ 100 නම් එයා ඒක විකුණන්නේ කීයටද? 95ට. එතකොට බලන්න 105ක් වට්ටම එනවා. දැන් අපි අනුලෝම සමානුපාතයට මේක බෙදනවා 25000 100ෙන් බෙදුවාම එන උත්තරය සමාන වෙන්න ඕනේ 25000 100ෙන් x බෙදන්න ඕනේ 95න්. මෙතන බලන්න බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. එතකොට එන්නේ 250යිනේ. 250යි මේ බෙදීම 95 මේ පැත්තට එනකොට සමාන ලකුණෙන් මේ පැත්තට එනකොට බෙදීම 95 ගුණ කිරීම 95 වෙනවනේ. එතකොට x සමානයි 250 ගුණ කිරීම 95 කියලා එනවා. එතකොට x කියලා කියන්නේ අපිට ලැබෙනවා. x කියන්නේ මොකද්ද? මේක විකුණුම් මිල. අනිවාර්යෙන් මේ 250 95න් ගුණ කරාම උත්තරේ 23750ක් විය යුතුයි. 23750ක් අපිට එකපාරම ලබා ගන්න පුළුවන්. තේරුණාද? තවත් ක්‍රමයක් තියෙනවා. 100ට 5ක් අඩු කරනවා නම් මේක 195න් ගුණ කරා නම් කෙලින්ම උත්තර එනවා. 25000 195න් ගුණ කරා නම්. හරිද? එතන එහෙම උත්තරේ ගන්නත් පුළුවන්. 105යිනේ වට්ටම. එහෙනම් විකුණන්නේ 195ට. එතන මේ උත්තරේම අපිට ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. 25000 195න් බලන්න මෙතන මේ බෙදීම 95 මෙහාට එනකොට ගුණ කිරීම 95 වෙනව නේද? එතන යට 100 උඩ 95 දැක්කද? 25000 ගුණ කරන්නේ 195න්. මේ හැම ක්‍රමයකින්ම අපිට පුළුවනි පිළිතුරු ගන්න. මේක පියවර දෙකෙන් මේක තනි පියවරෙන් අනිත් පියවර තමයි මම දැන් කිව්වේ මෙහෙම 25000 දැන් 105ක් නේ අඩු කරන්නේ. 105ක් අඩු කරනවා නම් අපිට දෙන්න වෙනවා 195ක් දෙන්න වෙනවා. ඒතර බලන්න බිංදු දෙකට බිංදු දෙක කැපුණා 250 95න් ගුණ කරාම උත්තරේ එන්න ඕනේ ඒත් රුපියල් 23750. ඉතින් ඔයගොල්ලෝ හොඳ නිරීක්ෂණයක් කරලා බලන්න. මේ තියෙන්නේ දරුවනේ එක්තරා වෙළඳ ආයතනයක පාපැදි විකුණන තැනක එයා පාපැදියක් අරගෙන තියෙන්නේ රුපියල් 8000ට. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ මේ පාපැදිය රුපියල් 8000ට අරගෙන එයා ඒක අර එයාගේ වෙළඳසැලේ ඉදිරිපස විකුණන්න දාලා තියෙනවා. එතන එයා බෝඩ් එකේ ගහලා තියෙනවා ලකුණු කරලා තියෙනවා 125ක් වැඩියෙන්. ඒ කියන්නේ යා ලාභයේ 125ක් තියාගෙන තමයි අර බෝඩ් එකේ ගහලා තියෙන්නේ. ඒ තමයි මේ තියෙන්නේ ලකුණු කළ මිල. 125ක ලාභයක් ඇතුව එයා ලකුණු කරනවා. ඉතින් කවුරු හරි කෙනෙක් එනවා දැන් මේ පාපැදිය ගන්න. පාපැදිය ගන්න කෙනාට කියනවා අපිට මුදලට ගත්තොත් මම දෙනවා 110ක වට්ටමක් කියලා. ඒ කියන්නේ මිල ටිකක් අඩු කරනවා. ඒතර මිල අඩු කරන්නේ මේ ලකුණු කරන ලද මුදලට කියලා මම කලින් කිව්වා නේද මතකද? වට්ටම් පටන් ගන්නකොටම කිව්වා. ඒතර මේ ලකුණු කළ මිලෙන් තමයි 110ක් අඩු කරලා දෙන්නේ. මේ තියෙන්නේ එන පාරිභෝගිකයා ගත් මිල කියන්නේ මෙයා විකුණන මිලටනේ එයා ගන්නෙ. ඒ කියන්නේ මෙයා විකුණන මිල කියන්නේ ඒ පාරිභෝගිකයා ගත් මිලට සමාන වෙනවා. රයිට්. අපි දැන් මේක මේ පැත්තට හදාගෙන යන්
අපිට ඉස්සෙල්ලාම අහන්නේ ළමයි ලකුණු කළ මිල. ලකුණු කරලා තියෙන්නේ 125ක ලාභයක් ඇතුවනේ. අපිට මේකත් අර ඉස්සෙල්ලා වගේම ක්‍රම දෙකකට හදන්න පුළුවන්. ඉස්සෙල්ලාම 8000න් 125ක් හොයලා එන උත්තරේට 8000ක් එකතු කරලා උත්තරේ දෙන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කියලා දුන්නා එකවරම ලාභයේ 125ක් ඇතුව හොයන්න නම් ලකුණු කළ මිල එකපාර හොයන ක්‍රමයකුත් කියලා දුන්නා. ලකුණු කළ මිල හොයන්න මේ 8000ට වඩා 105ක් වැඩි 125ක් වැඩියෙන්නේ ලකුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි 125ක් හොයලා එකතු කරනවට වඩා ලේසි නේද? අපි මේක 125ක් එකතු වෙලා එන උත්තරය 125ක් එකතු කරාම 125න් ගුණ කරාම අපිට 125ක් එකතු වෙලා උත්තරේ එනවා. බලමු. බිංදු දෙකට බිංදු දෙක කපන්න. ඊට පස්සේ මේ 80 125න් ගුණ කරන්න. බලන්න ළමයි ඔයගොල්ලෝ මේකත් චුට්ටක් වැඩිපුර මතක තියාගන්න. දැන් බලන්න මෙහෙම 1000 දෙකට බෙදුවාම 500යි. 500 ආයෙත් දෙකට බෙදුවාම 250යි. 250 ආයෙත් දෙකට බෙදුවාම 125යි. ඒ කියන්නේ 1000 දෙකට බෙදලා දෙකට බෙදුවා කියන්නේ 8ට බෙදුවා කියන එකයි. කොළ කෑල්ලක් බලන්න. කොළ කෑල්ලක් අරගෙන දෙකට නවන්න, ආයෙ දෙකට නවන්න, ආයෙ දෙකට නවන්න. එතකොට 8කට බෙදිලානේ තියෙන්නේ කොළ කෑල්ල. ඒ කියන්නේ මතක තියාගන්න 125 ඒවා 8ක් 1000යි කියලා හොඳටම මතක තියාගන්න. හරි 125 ඒවා 8ක් කීයද 1000යි. එහෙනම් අපි බලන්න මම ඒක කිව්වේ මේ ගානටත් උත්තරේ එහෙම කෙලින්ම ගන්න පුළුවන්. මේ බිංදුව අගට දාලා 125 ගුණ කළාම 1000යි කියලා. එතකොට උත්තරේ 10000ක් වෙනවනේ. හරි 10000. දැන් මෙයා ලකුණු කරලා තියෙන මුදල ඔන්න හෙව්වා. ඊළඟට බලන්න මේ ලකුණු කරලාද 10000න් 10%ක් වට්ටම් දෙනවා කියන්නේ මොකද්ද? 10%ක් අඩු කරනවා කියන්නේ. එහෙනම් අර විකුණුම් මිල හොයාගන්න පුළුවන් නේද එකපාරම? ක්‍රම දෙකක් තියෙනවා. විකුණුම් මිල හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. ඉස්සෙල්ලා අපිට පුළුවන් 10000න් 10%ක් හොයලා එන උත්තරේ හොයාගෙන මේ 10000න් ඒ උත්තරේ අඩු කරන්න ඕනේ වට. විකුණුම් මිල හොයන්න. ඒ වට්ටම අඩු කරන්නේ. මම දැන් කියන්නේ එකපාරම විකුණුම් මිල හොයන්න 10%ක් අඩු වෙලා එන උත්තරේ ගන්න. මම එකක් කියලා දුන්නා. මේ ලකුණු කළ මිල 10000යි. මේ ලකුණු කළ මිලෙන් 10%ක් අඩු කරගන්නේ කොහොමද? 10%ක් අඩු කරගන්නේ අපි මේක ගුණ කරන්න ඕනේ 100න් 10ක් අඩු කරාම කීයද? කීයද? 90යි. එහෙනම් අපි මේක 100ට 90න් ගුණ කරාම නිකම්ම 10%ක් අඩු වෙනවා. හරි? දැන් බලන්න බිංදු දෙකට බිංදු දෙක කැපුණා. 100 90න් ගුණ කරාම කීයද? රුපියල් 9000යි. රුපියල් 9000යි. දැන් බලන්න මෙයා 8000ට ගත්තේ. 10000ට තමයි ලකුණු කරේ. වික්කේ 9000ට. ඒත් මෙයාට ලාභයි නේද? වික්කේ 9000ටනේ. එහෙනම් මෙයාගේ ලාභය කීයද? මෙයාගේ ලාභය ඇවිල්ලා කීයද? 9000ට මෙයා අවසානයේ වික්කේ මෙයාට වට්ටමකුත් දීලා. එහෙනම් එයාගේ ලාභය වෙන්නේ 9000න් 8000ක් අඩු කරාම කීයද? 9000න් 8000ක් අඩු කරාම රුපියල් 1000යි නේද ලාභය? රුපියල් 1000යි. බැරි වෙලාවත් ඇහුවනම් අපෙන් තවත් ප්‍රශ්නයක් මේ අතුරු ප්‍රශ්න මම යන්නේ දැන් අපෙන් ඇහුවොත් ලාභයේ ප්‍රතිශතය අපි පාඩම් පටන් ගත්ත එතනින්නේ ලාභයේ ප්‍රතිශතය ඇහුවනම් මේ ගනුදෙනුවේදී ලාභයේ ප්‍රතිශතය ඇහුවනම් අපෙන් ලාභය හෙව්වා අපි 1000යි ගත්ත මිල කීයද අනිවාර්යෙන් ගත්ත මිලෙන් බෙදන්න ඕනේ 8000න් බෙදුවා මේක අපි 100න් ගුණ කළා අන්න අපිට ලාභයේ ප්‍රතිශතය එනවා. එතකොට මේකේ බිංදු මෙතන දෙකට මේ දෙක කපන්න. මෙතන එක බිංදුවකට මේ බිංදුවක් කපන්න. දැන් 100 8න් බෙදන්න තියෙන්නේ. 100 8න් බෙදුවාම උත්තරේ 12.5ක් එනවා. 100 4න් බෙදුවොත් 25යිනේ. ඒතර 8න් බෙදුවොත් 12.5යි. ඔය විදිහට බෙදලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ලාභයේ ප්‍රතිශතය සොයන හැටි. දැන් පැහැදිලිද? මම ඉතින් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ටිකක් දික් කරලා තවත් අපි අමතර දැනුමක් ලබා ගත්තා. ඊළඟට දරුවනේ අපි කතා කරමු කොමිස් ගැන. කොමිස් කියලා කියන්නේ තැරව් ගාස්තු කියන එක. ඒ කියන්නේ
අපි හිතමු දැන් මගේ අතුරු පැදිය මට විකුණ ගන්න ඕනේ. මට කවුරු හරි ගැනුම් කරුවෙක් හොයා ගන්න ඕනේ. මට මේකට තියෙන රාජකාරීත් එක්කලා මේකට මේ කෙනෙක් හොයා විකුණන්න කෙනෙක් හොයා ගන්න මට කරදරයි. ඉතින් ඒ සඳහා ඉන්නවා සමහර අය. ඒගොල්ලෝ ටක් ගාලා ගැනුම් කරුවෙක් හොයලා දෙන්න. හරි. හොයලා දුන්නාම මම එතකොට එයාට ඒක විකුණනවා. හැබැයි ඒ විකුණුම් මිලෙන් යම් කොමිස් මුදලක් මම අර මට ඒකට සම්බන්ධ වෙච්ච අතරමැදියට. ඒ කියන්නේ එයාට තමයි තැරවකරුවා කියලා කියන්නේ. මම එයාට යම් මුදලක් ප්‍රතිශතයක් ලෙස විකුණුම් මිලෙහි ප්‍රතිශතයක් ලෙස තමයි මම එයාට කොමිස් මුදල දෙන්න ඕනේ. ඔන්න වගේ කතන්දරයක්. දැන් බලන්න මෙතන අපි පොඩි ගාණක් අරගෙනම කතා කරමු. එක්තරා තැරව් සමාගමක් බලන්න මේ වගේ සමාගම් හිටන් තියෙනවා. ඉඩම් විකුණලා දෙනවා. හරිද? එක්තරා තැරව් සමාගමක් ඉඩම් විකුණා දීම සඳහා 3%ක කොමිස් මුදලක් අය කරනවා. 3%ක කොමිස් මුදලක් අය කරනවා. 3%ක කොමිස් මුදලක් අය කරනවා. මේ වටිනා ඉඩම විකුණන්නේ කීයටද? 0.6ක් තියෙනවා. 3 කලාප දෙකක් තියෙනවා. 0.3 කලාප දෙකක් තියෙනවා. ඒ කියන්නේ මිලියන 5යි නේ. ඒකක කලාපේ දහස් කලාපේ මේ තියෙන්නේ 5 කියන්නේ මිලියන කලාප. මිලියන 5කට වටිනා ඉඩමක් තමයි විකුණන්නේ. හරිද? එතකොට විකිණීමේදී ගෙවීමට සිදුවන කොමිස් මුදල කීයද? 3% කොමිස් ගෙවන්න ඕනේ. එහෙමනම් ගෙවීමට සිදුවන කොමිස් මුදල හොයන්නේ මේ මිලියන 5. මේ මිලියන 5න් 3% කොමිස් දෙන්න ඕනේ. 3% කොමිස් දෙන්න ඕනේ. එතකොට අපි 0.2කට 0.2 කැපුවා. තව බිංදු කීයක් ඉතුරු වුණාද? 1 2 3 4 0.4ක් ඉතුරු වුණා. 5 3 15යි. මේ ඒ කියන්නේ 1,50,000ක කොමිස් මුදලක් දෙන්න ඕනේ. පොඩි ගාණක් නෙමෙයිනේ. මිලියන 5ක ඉඩමක් විකුණලා දුන්නාම 1,50,000ක කොමිස් මුදලක් අපි දෙන්න ඕනේ ඒ තැරවකරුවට. එතකොට ඉඩම් හිමියට එහෙමනම් ලැබෙන්නේ කීයද? මේ මිලියන 5ම ලැබෙන්නේ නැහැ. එයාට ලැබෙන්නේ මේ මිලියන 5න්. මිලියන 5න් අඩු වෙන්න ඕනේ 1,50,000ක්. $1,50,000ක් අඩු වෙන්න ඕනේ. බිංදු 10න් 5ක් 5යි 9න් 1ක් 8යි 4යි. ඒ කියන්නේ ඉඩම් හිමියට ලැබෙන්නේ කීයද? මිලියන 5 හම්බෙන්නේ 4,850,000ක් තමයි ලැබෙන්නේ. තේරුණාද? එතකොට අපිට ඕන නම් ළමයි අර 3%ක් අඩු කරන්න නේද? 3%ක් හෙව්වා ඒ මුදල අඩු කරානේ. අපිට ඕන නම් මේ මුදල මේ වටිනාකම එකපාර ගන්න පුළුවන්. එකපාර ගන්න පුළුවන් මේ මිලියන 5. මේ මිලියන 5 අපි 100%ක් අඩු හොයලා අඩු කරපු එකනේ කරේ. 100%ක් අඩු වෙලා එන උත්තරේ ගන්න නම් මේක 93ක් අඩු කරාම 97න් ගුණ කරාම මේක මෙන්න මේ විදිහට සුළු කරලා මේක 97න් ගුණ කරාම මේ උත්තරේ කෙලින්ම මෙන්න මේක තමයි ලැබෙන්නේ. තේරුණාද? එකපාර අපිට උත්තරේ ගන්නත් පුළුවන්. මේකයි මම කිව්ව අර ඉස්සෙල්ලා අර ගනුදෙනුවේදී අර මං ගණන් දෙකක් පෙන්වුවේ ඔයගොල්ලන්ට. ඒ ගණන් දෙක හරියට තේරුම් අරගෙන ඉගෙන ගන්න. මේ අනිත් ඕනෑම ගානකට ඒක අපිට යොදා ගන්න පුළුවන්. 103ක් හොයලා අපි අඩු කරපු එක කරේ මෙතන එකපාරම 103ක් අඩු වෙලා එන උත්තරේ කෙලින්ම මේ උත්තරේ ලැබෙනවා අන්න අරක සුළු කරාම. බලන්න කොච්චර අපි ඒ දැනුම හොඳට තියා ගන්න ඕනේ. දැන් ඒ දැනුම පොලිෂ් කර ගන්න ඕනේ හොඳට බලලා. ඉතින් ඒක තමයි මගේ ප්‍රයත්නය. මේ මෙච්චර වෙලා උත්සාහ දරුවේ ඒකට තමයි. අපි බලමු තව එක ගානක්. ඔව් දැන් බලන්න මෙතන ඒ කොමිස් පිළිබඳවයි පුද්ගලයෙක් නිවසක් මිලදී ගැනීමේදී හිතන්නකො මම කියලා මම දැන් නිවසක් මිලදී ගන්න යනවා. එතකොට මට සිද්ධ වෙනවා 3%ක කොමිස් මුදලක් ගෙවන්න. මමයි දැන් මේ ඉඩම මිලදී ගන්න යන එක තම හිතන්න. එතන මට සිද්ධ වෙනවා 3%ක කොමිස් මුදලක් ගෙවන්න. අන්නේ ගෙවපු කොමිස් මුදල තමයි රුපියල් 54,000. එතකොට
කොමිස් මුදල රුපියල් 54000යි. එතකොට මමනේ දැන් මේ ඉඩම ගන්න. දැන් දැන් එයා මට සම්බන්ධ වෙනවා. තෙරවුකාරයා. මම එතකොට අරයත් එක්ක ගනුදෙනු කරනවා. මම එයාට මෙන්න මෙච්චර මුදලක් දීලා මම ගන්නවා. එතකොට ඒකෙන් මම ගන්න මුදලෙන් තමයි 100ට ගණන් කරයට දෙන්නේ. ඒ දෙන්න ගන්න තමයි රුපියල් 54000. අපෙන් අහන්නේ මම නිවස ගත්තු මුදල කීයද? එතකොට මම නිවස ගත්තු මුදලෙන් මම මේ නිවස ගත් මිලෙන් 100ට 3ක් තමයි කොමිස් දෙන්නේ නේ. ඒ 103 තමයි මේ රුපියල් 54000. මම නිවස ගත්ත මුදල තියෙනවානේ. ඒ ගත්ත මුදල මොකද මට අර තැරවුකාරයා තමයි ඒක එතනින් ගන්න මට හොයලා දුන්නේ. මම ඒකට මම එයාට 103ක් ගෙවනවා කියලා මම පොරොන්දු වෙලා තියෙනවා. තැරවු ගාස්තුවේ. එතකොට අපිට තියෙන අර ඉස්සෙල්ලා ගානේදී වගේම බලන්න මේකේ 100න් 3 සමාන ලකුණෙන් ගුණ කිරීම 100න් 3 සමාන ලකුණෙන් අනිත් පැත්තට යනකොට උඩයට මාරු වෙලා යනවා කියලා ගණන් කීපයක්ම කරානේ නේද? එතකොට 54000 මේ 100න් 3 සමාන ලකුණෙන් අනිත් පැත්තට යනකොට ගුණ කිරීම 100න් 3 3 යටට එනවා 100 උඩට එනවා. නැත්නම් මෙහෙම හිතුවොත් බෙදීම 100 ගුණ කිරීම 100 වෙනවා ගුණ කිරීම 3 බෙදීම 3 වෙනවා. දැන් අපි මේක සුළු කරලා ගමු. 3න් කැපෙනවද දන්නේ 54 නේ. 5ට 3 ඒවා එකක් 3යි දෙකක් ඉතුරුයි 24ට 3 ඒවා 8යි කැපෙනවනේ. 3න් කැපෙනවා 54. ඒ කියන්නේ 18000යි. එතකොට 18 තව බිංදු දෙකක් අපි දැම්මොත් 18 තව බිංදු දෙකක් 100න් ගුණ කරාම තව බිංදු දෙකක් එනවා. ඒතර කලාප වලට වෙන් කරොත් අපි මේක ඈඩ් කරලා ලියුවොත් 1 ඈඩ් වෙනවා 800 ඈඩ් වෙනවා බිංදු 3 ඈඩ් වෙනවා. මොකද මේක කියවන්නේ කොහමද? 1,800,000යි නේ. එතකොට 1,800,000ක් තමයි මේ නිවස මම අරන් තියෙන්නේ. මේක 100ට 3ෙන් ගුණ කරොත් කීයක් උත්තරේ එන්න ඕනේද? 1,800,000 100ට 3ෙන් ගුණ කරොත් කීයක් උත්තරේ එන්න ඕනේද? 54000ක් උත්තරේ එන්න. රයිට්. ඉතින් එහෙමනම් ළමයි අද දවසේ මම ලොකු පරාසයක් තුල කතා කරා ඔයගොල්ලන්ගේ කිවෙනි පාඩමද? 4 වෙනි පාඩම නේද? ඔයගොල්ලන්ගේ 4 වෙනි පාඩම තමයි අද මම ඔයගොල්ලොත් එක්කලා සාකච්ඡා කරේ ප්‍රතිශත පාඩම. ඉතින් සම්පූර්ණ පාඩම ආවරණය වෙන පරිදි මම සැලසුම් කරලා තමයි කරේ. ඉතින් මේ වෙනකොට ඔයගොල්ලෝ ලාභ ගැන එතකොට තව මොනවද? වට්ටම් ගැන, කොමිස් ගැන ලොකු දැනුමක් ලබාගෙන ඇතයි මම විශ්වාස කරනවා. ඉතින් මම ගන්නපු දේවල් හොඳට තේරුණා නම් ලස්සන කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඉතින් මට ඒක හරි ශක්තියක් වෙනවා. මගේ සිස්රි ඇකඩමි YouTube channel එක ඔයගොල්ලන්ට තාමත් subscribe කරන්න අමතක වෙලා තියෙනවා නම් ඒ රතු පාට subscribe button එක ඔබන්න. එතකොට එන bell icon එකට all දෙන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් සියලු දෙනාටම සුබම සුබ දවසක් වාසනාවන්තව දවසක් වේවායි මම මගේ හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම අර මම පාඩම පටන් ගන්නකොට කිව්වා වගේ ඊ타මත්ම ගුණගරුක යහපත් පුරවැසියෙක් වෙන්න අදිෂ්ඨාන කරගන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.